අයිබන්දුවේ පුතේ අදත් අපි සුපුරුදු පරිදි 12 ශ්‍රේණියේ දරුවන්ගේ දේශපාලන විද්‍යාව පාඩමකින් සම්බන්ධ වෙනවා. දුවේ පුතේ ඔබගේ පළවෙනි වාරයේ තුන්වෙනි ඒකකය වෙන රාජ්‍ය පිළිබඳ දේශපාලන සංකල්ප තමයි අපි අද කතා කරන්නේ. ඔබගේ පාඩම් ඒකකය රාජ්‍ය කියන පාඩම් ඒකකය යටතේ අද අපි පාඩම් මාතෘකාව ලෙස කතා කරන්න දුවේ පුතේ රාජ්‍ය පිළිබඳ දේශපාලන සංකල්ප. හොඳයි දුවේ පුතේ. අපි අද මුලින්ම කතා කරනවා රාජ්‍ය සහ ස්වාධිපත්‍ය කියන සංකල්පය. රාජ්‍ය සහ ස්වාධිපත්‍ය. දුවේ පුතේ ස්වාධිපත්‍ය කියන සංකල්පයේ තේරුම මොකක්ද? ස්වාධිපත්‍ය කියන්නේ උත්තරීතර කියන කාරණේ. ස්වාධිපත්‍ය යනු උත්තරීතර. එහෙනම් ස්වාධිපත්‍ය බලය කියන්නේ මොකක්ද? දුවේ පුතේ ස්වාධිපත්‍ය බලය කියන්නේ රාජ්‍ය සතු උත්තරීතර හෙවත් අසහාය බලය. නැවත කියනවා නම් රාජ්‍ය සතු උත්තරීතර හෙවත් අසහාය බලය අපි හඳුන්වනවා ස්වාධිපත්‍ය බලය කියලා. ඔබ දන්නවා දුවේ පුතේ අපි දේශපාලන විද්‍යාව තුළින් කතා කරන ප්‍රධාන අධ්‍යයන මාතෘකාව හැටියට අපි ගන්නේ රාජ්‍ය. රාජ්‍ය ගැන කතා කරනකොට අපි කියනවා අතිමූලික සමාජ සංවිධානය වෙන්නේ රාජ්‍ය කියලා. සමාජ සංවිධාන අතර ප්‍රධානම උත්තරීතරම සමාජ සංවිධානය. ඒ නිසානේ අපි රාජ්‍ය හැඳින්වුවේ අතිමූලික සමාජ සංවිධානය කියලා. එහෙනම් රාජ්‍ය මේ විදිහට අතිමූලික සමාජ සංවිධානයේ බවට පත් වෙන්න බලපාලා තියෙන ප්‍රධානම සාධකය අපි හඳුන්වනවා ස්වාධිපත්‍ය බලය කියලා. දුවේ පුතේ ස්වාධිපත්‍ය බලය ගත්තාම රාජ්‍යයකට පමණක් හිමිවන සුවිශේෂී බලයක්. ඒක ඉතාම වැදගත් කාරණයක්. ස්වාධිපත්‍ය බලය ගත්තාම ඒක රාජ්‍යයකට පමණක් හිමිවන සුවිශේෂී බලයක්. කොටින්ම කියනවා නම් මේ ස්වාධිපත්‍ය බලය නිසා රාජ්‍යයට හැකියාව ලැබෙනවා පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය කරන්න. ඒ වගේම අනික් ඕනෑම සමාජ සංවිධානයක ආරම්භය, පැවැත්ම සහ අවසානයේ තීරණය කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ දැන් අපිට පැහැදිලි වෙනවා ස්වාධිපත්‍ය කියන සංකල්පය රාජ්‍යයකට කොච්චර වැදගත් වෙනවද කියලා. හොඳයි දුවේ පුතේ. දේශපාලන විද්‍යා සාහිත්‍ය තුල මේ ස්වාධිපත්‍ය කියන සංකල්පය හඳුන්වා දීමේ ගෞරවය ලැබෙන්නේ ප්‍රංශ ජාතික ජීන් බෝඩන්ට. කාටද? ප්‍රංශ ජාතික ජීන් බෝඩන්ට. මේ ස්වාධිපත්‍ය කියන සංකල්පය පුතේ නූතන ජාතික රාජ්‍ය ක්‍රමය සඳහා දේශපාලන පදනම සකස් කිරීමට ඉතාම වැදගත් වෙලා තියෙනවා. ඔබ දන්නවා දුවේ පුතේ අද ලෝකයේ පවතින රාජ්‍ය ක්‍රමය අපි හඳුන්වන සමාජ විද්‍යාත්මක නාමය තමයි ජාතික රාජ්‍ය කියන්නේ. එහෙනම් මෙන්න මේ ජාතික රාජ්‍ය ක්‍රමය සඳහා අවශ්‍ය කරන දේශපාලන පදනම නිර්මාණය කරන්නේ ස්වාධිපත්‍ය සංකල්පය තුලින්. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට ජීන් බෝඩන්ගේ ස්වාධිපත්‍ය සංකල්පය ගැන කතා කරනවා. ජීන් බෝඩන්ගේ ස්වාධිපත්‍ය සංකල්පය. දුවේ පුතේ මීට පෙරත් මම ඔබට පැහැදිලි කළා ස්වාධිපත්‍ය සංකල්පය හඳුන්වා දීමේ ගෞරවය ලැබෙන්නේ ප්‍රංශ ජාතික ජීන් බෝඩන්ට. ජීන් බෝඩන් 1576 දී ලියන පොතක්. මොකද්ද පොතේ නම? Six books concern the state. Six books concerning the state. රාජ්‍ය සම්බන්ධ ග්‍රන්ථ 6ක්. මෙන්න මේ කෘතිය තුලින් තමයි ජීන් බෝඩන් ස්වාධිපත්‍ය සංකල්පය පිළිබඳව අදහස් දක්වන්නේ. ජීන් බෝඩන් කියන ආකාරයට කිසිදු නීතියකින් සීමා නොවුන යටත්වැසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු උත්තරීතර හෙවත් ශ්‍රේෂ්ඨ බලය අපි හඳුන්වනවා ස්වාධිපත්‍ය බලය කියලා. නැවත කියනවා නම් දුවේ පුතේ කිසිදු නීතියකින් සීමා නොවුන යටත්වැසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු උත්තරීතර සහ ශ්‍රේෂ්ඨ බලය අපි හඳුන්වනවා ස්වාධිපත්‍ය බලය කියලා. දැන් එහෙනම් දුවේ පුතේ ඔබට ස්වාධිපත්‍ය බලය කියන එක නිර්වචනය කරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ජීන් බෝඩන් කියනවා ස්වාධිපත්‍ය සංකල්පය තුල මූලික ගුණාංග 3ක් දැකිය හැකියි කියලා. ජීන් බෝඩන් මොකද දුවේ පුතේ කියන්නේ?
ස්වාධිපත්‍ය බලය තුල මූලික ගුණාංග 3ක් දැකිය හැකියි කියලා. මොනවද මේ මූලික ගුණාංග? පළවෙනි එක තමයි ඒකීයත්වය. දෙවෙනි එක බෙදිය නොහැකි බව. තුන්වෙනි එක පැවරිය නොහැකි බව. නැවත කියනවා නම් මේ ලක්ෂණ තුන ඒකීයත්වය, බෙදිය නොහැකි බව සහ පැවරිය නොහැකි බව. ඒකීයත්වය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දුවේ පුතේ ස්වාධිපත්‍ය සංකල්පයට ආදේශක නැහැ. පවතින්නේ එකයි. එක බලයයි තියෙන්නේ රාජ්‍යයට. ඒක තමයි අපි කියන්නේ ස්වාධිපත්‍ය බලය. ආදේශක නැත. දෙවෙනි එක බෙදිය නොහැක. බෙදුවොත් විනාශ වෙනවා. පැවරුවොත් විනාශ වෙනවා. එහෙනම් මෙන්න මේ ලක්ෂණ තුන අපි හඳුන ගන්නවා ස්වාධිපත්‍ය සංකල්පය තුල අන්තර්ගත ලක්ෂණ. හොඳයි දුවේ පුතේ. දැන් මම මෙතනදී කිව්ව කාරණේ මොනවද? මම කිව්වේ ස්වාධිපත්‍ය සංකල්පය හඳුන්වා දීමේ ගෞරවය ලැබෙන්නේ ජීන් බෝඩෑන්ට. එයා 1576 දී පොතක් ලිව්වා රාජ්‍ය සම්බන්ධ ග්‍රන්ථ 6ක් කියලා. ඒ පොතෙන් තමයි ස්වාධිපත්‍ය බලය ගැන අදහස් දැක්ුවේ. එයා ස්වාධිපත්‍ය බලය කියන එක නිර්වචනය කළේ කොහොමද? කිසිදු නීතියකින් සීමා නොවුන යටත් වැසියන් කෙරෙහි යෙදවිය හැකි රාජ්‍ය සතු උත්තරීතර ශ්‍රේෂ්ඨ බලය කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා ස්වාධිපත්‍ය න්‍යායයේ පැතිකඩ. ස්වාධිපත්‍ය න්‍යායයේ පැතිකඩ. දුවේ පුතේ ස්වාධිපත්‍ය න්‍යාය තුල පැතිකඩ දෙකක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අභ්‍යන්තර ස්වාධිපත්‍ය. දෙවෙනි එක තමයි බාහිර ස්වාධිපත්‍ය. එහෙනම් ස්වාධිපත්‍යයේ පැතිකඩ කීයද? දෙකයි. ඒ මොනවද? අභ්‍යන්තර ස්වාධිපත්‍ය සහ බාහිර ස්වාධිපත්‍ය. දැන් දුවේ පුතේ අපි ඊළඟට අභ්‍යන්තර ස්වාධිපත්‍ය ගැන කතා කරනවා. මොකද්ද අභ්‍යන්තර ස්වාධිපත්‍ය කියන්නේ? දුවේ පුතේ අපිට අභ්‍යන්තර ස්වාධිපත්‍ය කියන එක මෙන්න මේ ආකාරයට නිර්වචනය කරන්න පුළුවන්. ඒ තමයි රාජ්‍ය තුල ජීවත් වන පුද්ගලයෝ සහ අනිකුත් සංවිධානවල අවනතභාවය ලබා ගැනීම සඳහා රාජ්‍යයට ඇති නෛතික බලය. නැවත කියනවා නම් රාජ්‍ය තුල ජීවත් වන පුරවැසියෝ සහ අනිකුත් සංවිධානවල අවනතභාවය ලබා ගැනීමට රාජ්‍යයට ඇති නෛතික බලය අපි හඳුන්වනවා අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලය කියලා. මේක තව විදිහකින් විස්තර කරනවා නම් අපිට මෙහෙමත් කියන්න පුළුවන්. රාජ්‍ය තුල ජීවත් වන ජනතාව සහ අනිකුත් සියලු සංවිධාන පාලනය කරන්න නීති පැනවීමට, නීති ක්‍රියාත්මක කිරීමට, නීති විනිශ්චය කිරීමට රාජ්‍ය සතුවන උත්තරීතර බලය. එහෙම නැත්නම් අසහාය බලය අපි හඳුන්වනවා ස්වාධිපත්‍ය බලය කියලා. නැවත කියනවා නම් රාජ්‍ය තුල ජීවත් වන ජනතාව සහ අනිකුත් සියලු සංවිධාන පාලනය කරන්න. නීති පැනවීමට, නීති ක්‍රියාත්මක කිරීමට, නීති විනිශ්චය කිරීමට රාජ්‍ය සතුවන බලය අපිට කියන්න පුළුවන් ස්වාධිපත්‍ය බලය, අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලය කියලා. දැන් පැහැදිලි නේද ඔබට? එහෙනම් අපි අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලය ඔන්න ඔය ආකාරයට නිර්වචනය කරනවා. දැන් අපි ඊළඟට කතා කරනවා බාහිර ස්වාධිපත්‍ය බලය පිළිබඳව. මොකද්ද දුවේ පුතේ බාහිර ස්වාධිපත්‍ය බලය කියන්නේ? බාහිර ස්වාධිපත්‍ය බලය කියන එක හැඳින්වීමට හොඳම නිර්වචනය හැටියට ඔබට ගන්න පුළුවන් දුවේ පුතේ රූප රාමුව තුල පවතින තුන්වෙනි නිර්වචනය. බලන්න මොකක්ද එකකින් කියන්නේ කියලා. බාහිර බලවේගවලට අවනත නොවි පාලනීය වීමට රාජ්‍යයට ඇති හැකියාව. නැවත කියනවා නම් බාහිර බලවේගවලට අවනත නොවි පාලනීය වීමට රාජ්‍යයකට ඇති හැකියාව අපි හඳුන්වනවා බාහිර ස්වාධිපත්‍ය බලය කියලා. ඒක තව විදිහකින් කියනවා නම් ස්වාධිපත්‍ය යනු කිසිදු ස්වාධිපති බලයකට යටත් නොවන බවයි. ස්වාධිපත්‍ය බලය යනු වෙනත් කිසිදු ස්වාධිපති බලයකට යටත් නොවන බවයි. මොකද පුතේ ඒකට එකකින් අදහස් වෙන්නේ? වෙනත් කිසිදු ස්වාධිපති බලයක් කියන්නේ වෙනත් රාජ්‍යයක්. එහෙනම් වෙනත් රාජ්‍යයකට අවනත නොවි කටයුතු කරන රාජ්‍යයකට බලය ලැබෙනවා නම් ඒකත් අපිට හඳුන්වන්න පුළුවන් බාහිර ස්වාධිපත්‍ය බලය කියලා. ඒක තවත් ආකාරයකින් විස්තර කරනවා නම් රාජ්‍යයකට තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය බලපෑම් වලින් තොරව පවත්වාගෙන යාමේ හැකියාවක් ලැබෙනවා නම්
ඒකත් අපිට හඳුන්වන්න පුළුවන් බාහිර ස්වාධිපත්‍ය බලය කියලා. ඒ කියන කාරණේ නැවත පැහැදිලි කරනවා නම් දුවේ පුතේ මොකද්ද රටක විදේශ ප්‍රතිපත්තිය කියන්නේ? රටක විදේශ ප්‍රතිපත්තිය කියන්නේ දුවේ පුතේ අන්තර්ජාතික දේශපාලනයේදී රාජ්‍යයක් විසින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන දේශපාලන ආර්ථික සමාජීය අරමුණු අපිට හඳුන්වන්න පුළුවන් විදේශ ප්‍රතිපත්තිය කියලා. එහෙනම් දුවේ පුතේ කිසියම් රාජ්‍යයකට තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය බලපෑම් වලින් තොරව පවත්වාගෙන යාමේ හැකියාවක් ලැබෙනවා නම් ඒකත් අපිට හඳුන්වන්න පුළුවන් බාහිර ස්වාධිපත්‍ය බලය කියලා. දැන් එහෙනම් ඔබට බාහිර ස්වාධිපත්‍ය බලය කියන එක තේරුම් ගන්න පුළුවන්ද? මේ සංකල්පය පැහැදිලිද? දැන් අපි ආකාර තුනකින් කිව්වා. පළවෙනි එක හැටියට අපි කතා කරේ බාහිර බලවේග වලට අවනත නොවි පාලනය වෙන්න රාජ්‍යයකට හැකියාවක් ලැබෙනවා නම් ඒක අපි කියනවා බාහිර ස්වාධිපත්‍ය බලය. එහෙම නැත්නම් තම විදේශ ප්‍රතිපත්තිය බලපෑම් වලින් තොරව පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා නම් ඒකත් අපිට හඳුන්වන්න පුළුවන් බාහිර ස්වාධිපත්‍ය බලය කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරන්න හදන්නේ ස්වාධිපත්‍ය සංකල්පය තුල පවතින දුර්වලතා පිළිබඳව. දැන් මේ වෙනකොට අපි දන්නවා නූතන ජාතික රාජ්‍ය ක්‍රමයට දේශපාලන පදනම සපයුවේ මොකෙන්ද? ස්වාධිපත්‍ය බලය තුලින්. ඒ වගේම රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍යම සාධකයක් හැටියට අපි හඳුන ගන්නවා ස්වාධිපත්‍ය බලය. නමුත් උයේ පුතේ මේ ස්වාධිපත්‍ය බලයේ දුර්වලතා කීපයක් අපි හඳුන ගන්නවා. මෙතනින් දුර්වලතා කියලා කියන්නේ අපි උත්සාහ කරන්නේ ස්වාධිපත්‍ය බලය නිසියාකාරයෙන් පවත්වාගෙන යා හැකියාව තියනවද? නැත්නම් පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනවද? කියන කාරණේ තමයි අපි කතා කරන්න හදන්නේ. එහෙනම් දුවේ පුතේ වර්තමානයේදී ස්වාධිපත්‍ය සංකල්පයට එල්ල වෙලා තියෙන අභියෝග හැටියටත් අපිට මේක හඳුන්වන්න පුළුවන්. පළවෙනි කාරණේ ගත්තොත් නූතන රාජ්‍ය තුල ක්‍රියාත්මක වන ස්වාධිපත්‍ය බලයට විශාල අභියෝගයක් එල්ල වෙලා තියෙනවා ජාත්‍යන්තරවාදය තුල. ඔබ දන්නවා දුවේ පුතේ අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තරවාදය මුල් කරගෙන. මෙන්න මේ ජාත්‍යන්තරවාදය තුල ස්වාධිපත්‍ය න්‍යාය ප්‍රතික්ෂේප වෙනවා කියලා සමහර විචාරකයෝ තර්ක කරනවා. දැන් ඔබ කල්පනා කරන්න ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර ගිවිසුම්, ජාත්‍යන්තර සංවිධාන මෙන්න මේවා තමයි ලෝකය ක්‍රියාත්මක කරන ප්‍රධාන බලවේග බවට අදපත් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වගේ ජාත්‍යන්තර සංවිධාන. ඒ වගේම විවිධ ජාත්‍යන්තර ගිවිසුම්, ඒ වගේම ජාත්‍යන්තර නීතිය. මෙන්න මේ කරුණු නිසා අද වෙනකොට ස්වාධිපත්‍ය සංකල්පය දුර්වල වෙන්න හේතුවක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ස්වාධිපත්‍ය සංකල්පයට අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා ජාත්‍යන්තරවාදය කියන සංකල්පය. අපි යමු දෙවෙනි කාරණේට. දෙවෙනි කාරණේ තමයි දුවේ පුතේ ගෝලීයකරණය තුළ ජාතික රාජ්‍යවල ස්වාධිපත්‍ය බලය අභියෝගයට ලක් වෙලා තියෙනවා. එහෙනම් ගෝලීයකරණය කියන සාධකයත් ස්වාධිපත්‍ය සංකල්පයට වර්තමානයේ වෙනකොට අභියෝගයක් වෙලා තියෙනවා. මොකද්ද දුවේ පුතේ ගෝලීයකරණය කියන්නේ? මේක අපි තාම කෙටියෙන් හඳුන්වනවා නම් විශ්ව ආර්ථිකයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. විශ්ව ආර්ථිකයක් කියන එක තමයි අපි හඳුන්වන්නේ ගෝලීයකරණය කියලා. දැන් දුවේ පුතේ ගෝලීයකරණය තුල ලෝකයේ එක් කෙළවරක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා තවත් කෙළවරක් දක්වා ගමන් කරනවා කිසිදු බලපෑමකින් තොරව. ඒ කියන්නේ ජාතික රාජ්‍යයක දේශ සීමා ඔබ්බවා විශ්ව ආර්ථිකය කියන සංකල්පය නැත්නම් ගෝලීයකරණය කියන සංකල්පය ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙන්න මේ தত্ত্বය තුල ජාතික රාජ්‍යයන්ට ඒ අභියෝගයට මුහුණ දීමේ හැකියාව ලැබෙන්නේ නැති වෙලා තියෙනවා. ඔක තමයි අපි කිව්වේ ගෝලීයකරණය තුල ස්වාධිපත්‍ය සංකල්පය අභියෝගයට ලක් වෙලා කියලා කියන කාරණේ. තුන්වෙනි කාරණේ හැටියට මම කතා කරන්නේ ජාතික රාජ්‍යවල අභ්‍යන්තර ස්වාධිපත්‍යයටද බලපෑම් එල්ල වෙලා කියලා චෝදනාවක් තියෙනවා. ජාතික රාජ්‍යවල අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලයටද අභියෝග එල්ල වෙලා කියලා චෝදනාවක් තියෙනවා. ඔබ කල්පනා කරන් දුවේ පුතේ රටක් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන
වෘත්තීය සමිති, බලපෑම් කණ්ඩායම්, සිවිල් සංවිධාන මෙන්න මේ ක්‍රියාකාරීත්වය තුලත් ඔය අභ්‍යන්තර ස්වාධිපත්‍ය බලය කියන එකට අභියෝග එල්ල වෙලා තියෙනවා. හතරවෙනි සාධකයේ තමයි දුවේ පුතේ සංධීයවාදයේ බලපෑම. සංධීයවාදයේ බලපෑම. සංධීයවාදය කියන එකෙන් අදහස් කරන්නේ දුවේ පුතේ සංධීය රාජ්‍ය ක්‍රමය කියන එක. මොකද සංධීය රාජ්‍යයක් කියන්නේ? ඔබ දන්නවා ඇමරිකාව, කැනඩාව, ස්විට්සර්ලන්තය. ඉතින් මේ වගේ රටවල් සංධීය රාජ්‍ය කියලා අපි හඳුන්වන්නේ. සංධීය රාජ්‍යයක විශේෂත්වය මොකක්ද? සංධීය රාජ්‍යයක ස්වාධිපත්‍ය බලය පැහැදිලිව බෙදලා දීලා තියෙනවා මධ්‍යම ආණ්ඩුවකට සහ ප්‍රාන්ත ආණ්ඩු ගණනාවකට. අපි ඇමරිකාව උදාහරණට ගමු. ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා, ප්‍රාන්ත ආණ්ඩු 50ක් තියෙනවා. එහෙනම් ඇමරිකන් රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුවටත් බෙදලා දීලා තියෙනවා. අර කිව්ව ප්‍රාන්ත ආණ්ඩු 50ටත් බෙදිලා යනවා අඩු වැඩි වශයෙන්. ඒතර දැන් මොකද වෙලා තියෙන්නේ? ජීන් බෝඩන් කිව්වේ ස්වාධිපත්‍ය බලය බෙදිය නොහැකිය. ස්වාධිපත්‍ය බලය පැවරිය නොහැකිය. නමුත් සංධීය රාජ්‍ය ක්‍රමයක් තුල ස්වාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවලට බෙදිලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සාධක නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ස්වාධිපත්‍ය සංකල්පයේ න්‍යාය තුල දුර්වලතා හැටියට මේ කරුණු අපිට හඳුනා ගන්න පුළුවන් කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට රාජ්‍ය පිළිබඳ දේශපාලන සංකල්ප යටතේ ආණ්ඩුව සහ පාලන තන්ත්‍රය ගැන කතා කරනවා. ආණ්ඩුව සහ පාලන තන්ත්‍රය. දුවේ පුතේ පාලන තන්ත්‍රය අපි හඳුන්වනවා රෙජීම් කියලා. එහෙම නැත්නම් රෙජිමය කියලාත් කියනවා. රෙජීම්. එතකොට දැන් පාලන තන්ත්‍රය ගැන කතා කරන්න කලින් ඔබ දන්නවා රාජ්‍ය ගත්තාම රාජ්‍ය කියන්නේ සමාජය තුල තියෙන උත්තරීතරම සහ මූලිකම සමාජ සංවිධානය. කිසි තර්කයක් නැහැ. සමාජය තුල පවතින සමාජ සංවිධාන අතර උත්තරීතරම සහ මූලික සමාජ සංවිධානය අපි හඳුන්වන්නේ රාජ්‍ය කියලා. ඒ නිසා තමයි දුවේ පුතේ අපි රාජ්‍ය හඳුන්වන්නේ අතිමූලික සමාජ සංවිධානය කියලා. අතිමූලික දේශපාලන සංවිධානය. ඒකට ආණ්ඩුව කියන්නේ මොකක්ද? ආණ්ඩුව කියන්නේ රාජ්‍යයේ නියෝජිතයා. ඒතර ආණ්ඩුව අපි කොහොමද පැහැදිලි කරන්නේ? ඔබ දන්නවා රාජ්‍යයේ කටයුතු සහ වගකීම් ඉටු කිරීම සඳහා මහ ජනතාව කෙටි කාලීනව බලය ලබා දෙන සංවිධානය තමයි අපි හඳුන්වන්නේ ආණ්ඩුව කියලා. නැවත කියනවා නම් රාජ්‍යයේ කටයුතු සහ වගකීම් ඉටු කිරීම සඳහා මහ ජනතාව විසින් කෙටි කාලීනව බලය ලබා දෙන සංවිධානය අපි හඳුන්වනවා ආණ්ඩුව කියලා. දැන් උදාහරණයකට ගත්තොත් දුවේ පුතේ ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කොහොමද? පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි වී තියෙන අගමැති සහ කැබිනට් මණ්ඩලය අපිට හඳුන්වන්න පුළුවන් ආණ්ඩුව කියලා. දැන් එහෙනම් උන්න අපි රාජ්‍ය සහ ආණ්ඩුව මූලික වශයෙන් හඳුනාගත්තා. දැන් එහෙනම් පාලන තන්ත්‍රය එහෙම නැත්නම් රෙජිමය මෙන්න මේකේ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම ආණ්ඩුව සහ පාලන තන්ත්‍රය අතර වෙනස අපි හඳුනා ගන්න ඕනේ. දුවේ පුතේ ඔබ හොඳට මතක තියාගන්න ඕනේ ආණ්ඩුව කියන සංකල්පයට තරමක් දුරට සමානයි රෙජිමය කියන වචනේ. ඒ වගේම තරමක් වෙනස් වෙනවා. තරමක් සමානයි, තරමක් වෙනස් වෙනවා. ඒතකොට එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ එහෙනම් ආණ්ඩුව කියන සංකල්පයට තරමක් දුරට සමාන වෙනවා රෙජිමය කියන සංකල්පය. ඒ වගේම තරමක් දුරට වෙනස් වීමකුත් තියෙනවා. මේක අපිට පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දුවේ පුතේ ආණ්ඩුවක පවතින විශේෂතා හඳුනගෙන ආණ්ඩුවක් විස්තර කරනකොට අපි කියනවා ඒක රෙජිමයක් කියලා. ආණ්ඩුවක තියෙන විශේෂතා මුල් කරගෙන ආණ්ඩුවක් හඳුන්වනකොට අපි ඒකට කියනවා පාලන තන්ත්‍රය එහෙම නැත්නම් රෙජීම් කියලා නැත්නම් රෙජිමය කියලා. පැහැදිලිද දුවේ පුතේ? මේක තවදුරටත් විස්තර කරනවා නම් ආණ්ඩුවේ නායකත්වය, මතවාද, එහෙම නැත්නම් සංවිධාන ව්‍යුහය සම්බන්ධයෙන් ඇති විශේෂතා මුල් කරගෙන
ආණ්ඩුවක් හැඳින්වීමේදී අපි යොදන පදය තමයි රෙජිමේ කියන්නේ. ඒකට කියනවා නම් ආණ්ඩුවක නායකත්වය, ආණ්ඩුවක මතවාද, ආණ්ඩුවක සංවිධාන ව්‍යුහයේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන විශේෂතා මුල් කරගෙන ආණ්ඩුවක් විස්තර කරනවා නම් ඒක හඳුන්වන පදය තමයි අපි කියන්නේ පාලන තන්ත්‍රය කියලා. හොඳයි දුවේ පුතේ. මේ පාලන තන්ත්‍රය කියන සංකල්පය තේරුම් ගන්න ඔබට පුළුවන් මෙන්න මේ කරුණු තවදුරටත් සාකච්ඡා කිරීම තුලින්. පාලන තන්ත්‍රය හඳුනා ගැනීම අපි තවදුරටත් කරනවා. දුවේ පුතේ මම ඔබට ඉස්සල්ලත් කිව්වා ආණ්ඩුවේ නායකත්වය, ආණ්ඩුවේ සංයුතිය, ආණ්ඩුවේ මතවාද මුල් කරගෙන ආණ්ඩුවක් විස්තර කිරීම සඳහා භාවිතා කරන පදය තමයි අපි කිව්වේ පාලන තන්ත්‍රය එහෙම නැත්නම් රෙජිම් කියලා. දැන් බලන්න පාලන තන්ත්‍රය අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ කරුණු තුන මුල් කරගෙන. එකක් තමයි ආණ්ඩුවේ නායකත්වයේ අනුව ආණ්ඩුව හැඳින්වීමට. ඔන්න අපි යොදා ගන්නවා පාලන තන්ත්‍රය කියන වචනේ. ආණ්ඩුවේ නායකත්වයේ අනුව ආණ්ඩුව හැඳින්වීමට. උදාහරණ හැටියට රාජපක්ෂ පාලන තන්ත්‍රය, ජයවර්ධන පාලන තන්ත්‍රය, ඉන්දිරා ගාන්ධි පාලන තන්ත්‍රය ඔන්නෝම අපිට හඳුන්වන්න පුළුවන්. පැහැදිලි නේද? ඒක දැන් රාජපක්ෂ පාලන තන්ත්‍රය කියලා ගත්තොත් එහෙම ඒක නායකත්වයේ විශේෂත්වයක් එතන තියෙනවා. ඊළඟට ජයවර්ධන පාලන තන්ත්‍රය ගියාම මේ නායකත්වයේ විශේෂත්වයක් තියෙනවා. ඉන්දිරා ගාන්ධි ගත්තාම ඉන්දියාවේ නායකත්වයේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් ওই විදිහට අපිට ආණ්ඩුවේ නායකත්වයේ මුල් කරගෙන පාලන තන්ත්‍රය හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දුවේ පුතේ ආණ්ඩුවේ සංයුතිය මුල් කරගෙන අපිට පාලන තන්ත්‍රය හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට උදාහරණ හැටියට සන්දාන ආණ්ඩුව සහ සභාග ආණ්ඩුව අපිට හඳුන්වන්න පුළුවන් පාලන තන්ත්‍රයක් කියලා. මොකද සන්දාන ආණ්ඩුවක් කියන්නේ? සන්දාන ආණ්ඩුවක් කියන්නේ දුවේ පුතේ මැතිවරණයකට පෙර පක්ෂ ගණනාවක් එකතු වෙලා පොදු ලකුණකින් පොදු ප්‍රතිපත්තිය අනුව තරඟ කරලා පිහිටවන ආණ්ඩුවක් අපි හඳුන්වනවා සන්දාන ආණ්ඩුවක් කියලා. එතකොට සභාග ආණ්ඩුවක් කියන්නේ මැතිවරණයට වෙනම තරඟ කරනවා. කිසිම කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටවන්න බැරි වුණාම පක්ෂ ගණනාවක් එකතු වෙලා පිහිටවා ගන්න ආණ්ඩුව අපි හඳුන්වනවා සභාග ආණ්ඩු තන්ත්‍රය කියලා. ඔන්න එහෙනම් අපි ආණ්ඩුවේ සංයුතිය අනුව පාලන තන්ත්‍රයේ කොටස් දෙකකට බෙදුවා. සන්දාන පාලන තන්ත්‍රය සහ සභාග ආණ්ඩු තන්ත්‍රය කියලා. අපි තුන්වෙනි සාධකයේ හැටියට ගත්තොත් ආණ්ඩුවේ මතවාද ආශ්‍රිතවත් අපිට පුළුවන් දුවේ පුතේ පාලන තන්ත්‍රය හඳුනා ගන්න. දැන් සමහර ආණ්ඩු තියනවා දුවේ පුතේ සුභ සාධනවාදී පාලන තන්ත්‍රය කියලා අපි හඳුන්වනවා. සමහර ආණ්ඩු අපි දකිනවා සමාජවාදී පාලන තන්ත්‍රය කියලා අපි හඳුන්වනවා. සමහර ආණ්ඩු අපි හඳුන්වනවා අධිකාරීවාදී පාලන තන්ත්‍රය කියලා. හොඳයි දුවේ පුතේ එහෙමනම් අපි මේ පාලන තන්ත්‍රය නැත්නම් රෙජිමේ කියන එක තවදුරටත් හඳුනා ගැනීම තමයි කළේ. ඒ අනුව ආණ්ඩුවේ නායකත්වය හඳුන්වන්න, ආණ්ඩුවේ සංයුතිය හඳුන්වන්න, ආණ්ඩුවේ මතවාද හඳුන්වන්න, ඒ කියන සාධකවල විශේෂතා මුල් කරගෙන ආණ්ඩුවක් විස්තර කිරීමට යොදා ගන්නා පදේ අපි හඳුන්වනවා පාලන තන්ත්‍රය කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට තවත් සංකල්පයක් කතා කරනවා රාජ්‍ය සහ පුරවැසියා. ඊළඟ සංකල්පය මොකද්ද? රාජ්‍ය සහ පුරවැසියා. දුවේ පුතේ අපි ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය ගත්තොත් ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල පුරවැසියා කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? නගරයේ වසන්නා. නැවත කියනවා නම් නගරයේ වසන්නා කියලා තමයි පෞර රාජ්‍ය ක්‍රමයේදී පුරවැසියා හැඳින්වුවේ. ඔබ දන්නවා ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය ගත්තාම පෞර රාජ්‍ය සිය ගණනක් ග්‍රීසිය තුල පැවතුණා. ඒ පෞර රාජ්‍ය ගොඩනැගුණේ පුතේ නගරයක් කේන්ද්‍ර කරගෙන. එමෙතන නගරයක් මුල් කරගෙන. ඒ නිසා තමයි අපි හැඳින්වුවේ ඒක නාගරික රාජ්‍ය ක්‍රමය කියලා. ඒ නිසා පෞර රාජ්‍ය ක්‍රමයේ තුල පුරවැසියා හැඳින්වුවේ නගරේ වසන්නා කියලා. හැබැයි දුවේ පුතේ වර්තමානයේදී අපි ඒක හඳුන්වන්නේ රාජ්‍යයේ සමාජිකයා. නැත්නම් රාජ්‍යයේ වසන්නා කියලා තමයි අපි පුරවැසියා හඳුන්වන්නේ. දැන් නූතන ජාතික රාජ්‍ය ක්‍රමයේ මුල් කරගෙන අපි පුරවැසියා කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? රාජ්‍යයේ සමාජිකයා පුරවැසියා කියලා.
එවදා රාජ්‍යයේ වසන්නා අපි පුරවැසියා කියලා හඳුන්වනවා. කොමුණත් දුවේ පුතේ ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය ගත්තාම ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල පුරවැසියාට වැදගත් ස්ථානයක් ලැබුණා. මොකද්ද හේතුව? හේතුව තමයි ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවනේ. එහෙනම් මෙන්න මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුල පුරවැසියෝ සියලු දෙනා පුරවැස් සභාව කියන ආයතනයට රැස් වෙලා දේශපාලන කරුණු සාකච්ඡා කරලා පාලන තීන්දුව ගත්තා. ඒ වගේම දුවේ පුතේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුලදී පුරවැසියෝ ප්‍රධාන කරුණු තුනකට සම්බන්ධ වෙනවා. ප්‍රධාන කාර්යයන් තුනකට සම්බන්ධ වෙනවා. එකක් තමයි නීති රීති පැනවීම. දෙවෙනි එක තමයි නගර පාලනය. තුන්වෙනි එක තමයි අධිකරණ කටයුතු. නැවත කියනවා නම් නීති පැනවීම, නගර පාලනය, අධිකරණ කටයුතු කියන මෙන්න මේ සෑම කටයුත්තකටම ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුලදී පුරවැසියා සම්බන්ධ වුණා. ඒ නිසා අපි හැඳින්වුවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. නමුත් දුවේ පුතේ වර්තමානයේ තුල ක්‍රියාත්මක වෙන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවට වර්තමානයේ තුල ක්‍රියාත්මක වෙන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. අපිට තවත් නමක් කියන්න පුළුවන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. එහෙනම් දුවේ පුතේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේදී වෙන්නේ මොකක්ද? මහ ජනතාව තමන්ගේ සර්වජන ඡන්ද බලය තුලින් පත් කරපු නියෝජිතයෝ මගින් ආණ්ඩුකරණය පවත්වාගෙන යනවා. තමන්ගේ ඡන්දයෙන් පත් කරපු නියෝජිතයන් මගින් පාලන කටයුතු පවත්වාගෙන යනවා. එනම් දෙ පැහැදිලිව වෙනවා වර්තමාන රාජ්‍ය ක්‍රමය තුලදී මහ ජනතාව වෙනුවෙන් පාලන තීන්දුව ගන්නේ වෘත්තීය දේශපාලඥයෝ. ඔන්න ඔබ තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක්. වර්තමාන රාජ්‍ය ක්‍රමය තුල නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී පාලන තීන්දුව ගැනීම කරන්නේ වෘත්තීය දේශපාලඥයෝ. ඒ වගේම දුවේ පුතේ නූතන රාජ්‍ය ක්‍රමය තුල පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ රාජ්‍යයට. ඉතින් ඔන්න ඔය කරුණු ටික අපිට හඳුනා ගන්න පුළුවන් රාජ්‍ය සහ පුරවැසියා අතර සම්බන්ධතාවය පිළිබඳව. ඒ වගේම දුවේ පුතේ අපි ඊළඟට කතා කරනවා නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල පුරවැසියන් සහ රාජ්‍ය අතර පවතින විවිධ සම්බන්ධතා පිළිබඳව. ඒකත් වැදගත් කාරණයක් නේද? පුරවැසියන් සහ රාජ්‍ය අතරේ පවතින්නේ කෙබඳු සම්බන්ධතාවද කියන කාරණේ අපි කතා කරන්න ඕනේ. සම්බන්ධතා ගණනාවක් තියෙනවා. එකක් තමයි ව්‍යවස්ථාදායක කටයුතු සඳහා නියෝජිතයෝ පත් කරන්නේ කවුද? පුරවැසියා විසින්. ව්‍යවස්ථාදායක කටයුතු සඳහා නියෝජිතයෝ පත් කරනවා. තවත් කාරණයක් හැටියට ගත්තොත් විධායක කටයුතු සඳහා නියෝජිතයෝ පත් කිරීම කරනවා. ඒ වගේම පුද්ගලයා විඳින දේශපාලන අයිතිවාසිකම්, පුද්ගලයා භුක්ති විඳින දේශපාලන අයිතිවාසිකම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දුවේ පුතේ තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන්. ඊළඟට ඡන්ද බලය තුලින් සුසු පාලකයෝ පත් කිරීම සහ නුසුසු පාලකයෝ පත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේවා අපි දේශපාලන අයිතිවාසිකම් කියනවා. ඒ වගේම දුවේ පුතේ පුද්ගලයාගේ දේශපාලන වගකීමක් අපි හඳුනා ගන්නවා. නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල රාජ්‍ය සහ පුරවැසියා අතර තියෙන සම්බන්ධතා කතා කරනකොට පුද්ගලයාගේ දේශපාලන වගකීම අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ දුවේ පුතේ පුරවැසි යුතුයකම් ඉටු කිරමින් රාජ්‍ය පනවන නීති රීති වලට අවනත වීමක් නූතන පුරවැසියා විසින් කරනවා. පැහැදිලිද මං කිව්ව දේ? ඒ தත්ත්වය අපි හඳුනා ගන්නවා දේශපාලන වගකීම කියලා. ඒ වගේම දුවේ පුතේ තවත් දෙයක් ගැන අපි කතා කරොත් එහෙම නූතන රාජ්‍ය පුරවැසියා සුබ සාධන අයිතිවාසිකම් භුක්ති විඳිනවා. ඒ වගේම රාජ්‍යයට අවනතභාවය දැක්වීමත් සිදු කරනවා. ඉතින් මෙන්න මේ කරුණු අපි හඳුනා ගන්නවා නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල රාජ්‍ය සහ පුරවැසියා අතර පවතින සම්බන්ධතා ලෙස. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා රාජ්‍ය පිළිබඳව න්‍යායික ප්‍රවේශ. තවත් වැදගත් මාතෘකාවක් රාජ්‍යත්වය අපි කතා කරන ඒ තමයි රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ න්‍යායික ප්‍රවේශ.
අපි මුලින්ම මේ රාජ්‍ය ස්වභාවය පිළිබඳ න්‍යායික ප්‍රවේශ තුළින් කතා කරන්නේ මොන වගේ කරුණුද කියන එක තේරුම් ගන්න ඕනේ. දුවේ පුතේ රාජ්‍ය පිළිබඳ දේශපාලන න්‍යායන් තුළින් කතා කරන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. රාජ්‍යයේ ආරම්භය, රාජ්‍යයේ ස්වභාවය, රාජ්‍යයේ විකාශනය, රාජ්‍යයේ අනාගතය, ඒ වගේම රාජ්‍යයක ලක්ෂණ. ඉතින් මේ වගේ කරුණු කතා කරන්නේ. රාජ්‍යයේ ආරම්භය, රාජ්‍යයේ විකාශය, රාජ්‍යයේ ස්වභාවය, රාජ්‍යයේ අනාගතය. ඉතින් මේ වගේ ලක්ෂණ ගණනාවක් මේ න්‍යායන් තුලින් කතා කරනවා. ඉතින් දුවේ පුතේ අද අපි රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ න්‍යායික ප්‍රවේශය යටතේ මුලින්ම කතා කරනවා මාක්ස්වාදය පිළිබඳව. එහෙම නැත්නම් විද්‍යාත්මක සමාජවාදය කියලා මේක අපිට හඳුන්වන්න පුළුවන්. මාක්ස්වාදය කියන්නත් පුළුවන්, විද්‍යාත්මක සමාජවාදය කියලා හඳුන්වන්නත් පුළුවන්. දුවේ පුතේ 1848 දී කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් ඒන්ගල්ස් විසින් කමියුනිස්ට් ප්‍රකාශනය මගින් මාක්ස්වාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනවා. ඔන්න අපි වැදගත් කාරණයක් කතා කළා. ඒ තමයි කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් ඒන්ගල්ස් විසින් රචිත කමියුනිස්ට් ප්‍රකාශනය තුළින් තමයි මාක්ස්වාදය පිළිබඳව අදහස් ඉදිරිපත් වුණේ. අපි අවධානය යොමු කළොත් ඇයි මාක්ස්වාදය කියන සංකල්පය ඉදිරිපත් වුණේ කියන කාරණේ. දුවේ පුතේ මේකට ප්‍රධාන වශයෙන් බලපෑවා 18 වෙනි සියවස වෙනකොට යුරෝපා සමාජය තුල ගොඩනැගුණු ධනවාදී ආර්ථිකය. එහෙම නැත්නම් ධනවාදී ආර්ථිකයක් නිර්මාණය වීම මේ සඳහා ප්‍රබල ලෙස බලපෑවා. විශේෂයෙන්ම කාර්මීකරණය සහ නාගරීකරණය මුල් කරගෙන තමයි යුරෝපා සමාජය තුල මේ ආකාරයට ධනවාදී ආර්ථිකයක් නිර්මාණය වෙන්නේ. මේ ධනවාදී ආර්ථිකය නිසා එක පැත්තකින් අතිබහුතර සාමාන්‍ය ජනතාව පීඩාවටපත් වෙනවා. විවිධ සමාජීය ප්‍රශ්නවලට අතිබහුතර ජනතාව මුහුණ දෙනවා. ආහාර ප්‍රශ්න, සෞඛ්‍ය, නිවාස, සනීප ආරක්ෂාව, මන්ද පෝෂණය, නූගත්කම මේ වගේ ප්‍රශ්න ගණනාවකට යුරෝපා සමාජය අතිබහුතරේ මුහුණ දෙනවා. ඒක පැත්තක්. තව පැත්තක් ගත්තොත් දුවේ පුතේ දැන් අපි කියවනේ කාර්මීකරණය තුල ධනවාදී ආර්ථික ක්‍රමය තුල පන්ති ભેදයක් ඇති වෙනවානේ. ඒ පන්ති ભેදය තමයි ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය. නැත්නම් කම්හල් හිමියන් සහ කම්කරුවෝ. අතලොස්සක් වෙච්චි ධනපති පන්තිය කම්හල් ආරම්භ කරනවා. මේ කම්හල් වල ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ පිරිසක් සේවය කරනවා. ඉතින් දුවේ පුතේ කම්හල් හිමියෝ මොකද කරන්නේ? කම්හල් හිමියෝ කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑම කරනවා. ඔන්න වෙච්ච දේ. මොකද්ද? කම්හල් හිමියෝ කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑම සිද්ධ වෙනවා. මෙන්න මේ සමාජ අසාධාරණයට එරෙහිව බිහිවෙච්ච දේශපාලන මතවාදය අපි හඳුන්වනවා මාක්ස්වාදී කියලා. නැවත කියනවා නම් ශ්‍රමය සූරා කෑම කියන්නේ මොකක්ද? කම්හල් හිමියෝ දවසේ වැඩි කාලයක් සේවකයෝ සේවය යොදව ගන්නවා. නැත්නම් කම්කරුවන් දවසේ වැඩි කාලයක් සේවය යොදවගෙන සුළු වැටුපක් ගෙවනවා. ඒ කියන්නේ ශ්‍රමයට සරිලන වැටුපක් ගෙව්වේ නැහැ. ඕක තමයි අපි හඳුන්වන්නේ ශ්‍රමය සූරා කෑම කියලා. දුවේ පුතේ මාක්ස්වාදය අපි හඳුන්වනවා විද්‍යාත්මක සමාජවාදය කියලා. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි දුවේ පුතේ මාක්ස්වාදය තුලින් ආර්ථික බලය සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධතාවය විග්‍රහ කිරීමක් කරනවා. ආර්ථිකය සහ දේශපාලන බලය අතර පවතින සම්බන්ධතාවය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේක ඇත්තටම ක්‍රමානුකූල විග්‍රහයක් හැටියට ඉදිරිපත් කරනවා. ඒ නිසා තමයි මේක අපි හඳුන්වන්නේ විද්‍යාත්මක සමාජවාදය කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ මාක්ස්වාදීන්ට අනුව රාජ්‍ය ආරම්භය පිළිබඳව. මම ඔබට කිව්වා මේ රාජ්‍ය සම්බන්ධයෙන් බිහි වෙලා තියෙන දේශපාලන මතවාද තුලින් රාජ්‍ය ආරම්භය, විකාශය, රාජ්‍ය අනාගතය, රාජ්‍ය ලක්ෂණ ඉතින් මේ වගේ දේවල් කියන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් මාක්ස්වාදීන්ට අනුව රාජ්‍ය කියන්නේ පන්ති පීඩක උපකරණයක්. එහෙම නැත්නම් දුවේ පුතේ අපි ඔක හඳුන්වනවා පන්ති මර්ධිත ආයතනයක් කියලා. මාක්ස්වාදීන්ට අනුව
රාජ්‍යයේ පදනම පෞද්ගලික දේපල ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා ආර්ථිකය නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් එන ඔබට පැහැදිලි වෙන්න ඕනේ මාක්ස්වාදීන් තර්ක කරන්නේ මොකද්ද? පෞද්ගලික දේපල ක්‍රමය කියන ෆවුන්ඩේෂන් එක මත ඉදිවන ගොඩනැගිල්ල තමයි රාජ්‍ය කියන්නේ. එහෙම කොහොමද තේරෙනවා? එහෙනම් මාක්ස්වාදීන්ට අනුව රාජ්‍යයේ පදනම මොකද්ද? පෞද්ගලික දේපල ක්‍රමය, එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය, එහෙම නැත්නම් ආර්ථිකය. මාක්ස්වාදීන් කියනවා දුවේ පුතේ පෞද්ගලික දේපල ක්‍රමය නිසා සමාජයේ ඇති වෙනවා ඇති නැති පරතරයක්. ඒ තුලින් ඇති වෙනවා පන්ති ભેදයක්. එහෙනම් පෞද්ගලික දේපල ක්‍රමය නිසා ඇති වෙනවා ඇති නැති පරතරයක්. ඇති නැති පරතරය නිසා ඇති වෙනවා පන්ති ભેදයක්. පන්ති ભેදය මොකද්ද පන්ති ભેදය? ප්‍රධාන පන්ති දෙකක් නිර්මාණය වෙනවා. කවුද? එක කණ්ඩායමක් දේපල හිමි පන්තිය. මේගොල්ලෝ අපි හඳුන්වනවා ධනපති පන්තිය කියලා. දෙවෙනි කණ්ඩායම අපි හඳුන්වනවා නිර්ධන පන්තිය එහෙම නැත්නම් පීඩිත පන්තිය කියලා. දබඩ පැහැදිලිද? දේපල හිමි පන්තිය ගත්තාම සමාජය අතලොස්සයි. නිර්ධන පන්තිය එහෙම නැත්නම් දේපල අහිමි පන්තිය ගත්තාම සමාජයේ අතිබහුතරය. දැන් එතකොට මාක්ස්වාදීන් කියනවා ධනපති පන්තිය තම පන්තිමය ආශාවන් සහ අවශ්‍යතාවයන් ඉටු කරගන්න නිර්ධන පන්තියේ ශ්‍රමයේ සූරා කෑමට බිහි කරගත් සංවිධානය රාජ්‍ය කියලා. එහෙනම් මාක්ස්වාදීන්ට අනුව කොහොමද රාජ්‍ය බිහි වුනේ? ධනපති පන්තිය තමන්ගේ ආශාවන් සහ අවශ්‍යතාවන් ඉටු කරගන්න නිර්ධන පන්තිය පීඩාවටපත් කරන්න. ඒ අය මර්ධනය කරන්න බිහි කරගත් සංවිධානය තමයි රාජ්‍ය කියන්නේ. ඒ වගේම දුවේ පුතේ මාක්ස්වාදීන් කියනවා ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය බිහි වුණේ වහල් යුගයේදී කියලා. දැන් නැවත මතක් කරන්න. මාක්ස්වාදීන්ට අනුව රාජ්‍ය කියන්නේ පන්ති පීඩක උපකරණයක්. රාජ්‍යයේ පදනම පෞද්ගලික දේපල ක්‍රමය. පෞද්ගලික දේපල ක්‍රමය නිසා ඇති වුණා ඇති නැති පරතරයක්. ඒ නිසා ගොඩනැගෙනවා පන්ති ભેදයක්. දේපල හිමි පන්තිය සහ දේපල අහිමි පන්තිය. දීපල හිමි පන්තිය තමන්ගේ පන්තියේ ආශාවන් සහ අවශ්‍යතාවයන් ඉටු කරගන්න, නිර්ධන පන්තිය පීඩාවටපත් කරන්න, ඒ අයගේ ශ්‍රමය සූරා ගන්න බිහි කරගත් සංවිධානය තමයි රාජ්‍ය වෙන්නේ. ඒ වගේම වහල් යුගයේදී තමයි ප්‍රථම වරට රාජ්‍ය බිහි වුණේ. ඔන්න ඔය ආකාරයට රාජ්‍ය බිහි වුණා කියලා එහෙම නැත්නම් රාජ්‍ය ආරම්භය සිද්ධ වුණා කියලා මාක්ස්වාදීන් කියනවා. ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්නේ මාක්ස්වාදීන්ට අනුව රාජ්‍යයේ විකාශනය නැත්නම් වර්ධනය. ඊළඟට අපි කතා කරන්න හදාන්නේ කොහොමද දරුවනි? මාක්ස්වාදීන්ට අනුව රාජ්‍යයේ විකාශනය. මාක්ස්වාදීන් විග්‍රහ කරන ආකාරයට රාජ්‍යයේ විකාශනය යුග 6ක් යටතේ විග්‍රහ කිරීමක් කරනවා. ප්‍රාකොමියුනිස්ට් යුගය, එහෙම නැත්නම් ගෝත්‍රික සමාජය, වහල් යුගය, වැඩවසම් යුගය, ධනවාදී යුගය, සමාජවාදී යුගය, කොමියුනිස්ට් සමාජය නැත්නම් පූර්ණ කොමියුනිස්ට් යුගය. නැවත කිව්වොත් ප්‍රාකොමියුනිස්ට් යුගය, එහෙම නැත්නම් ගෝත්‍රික සමාජය, වහල් යුගය, වැඩවසම් යුගය, ධනවාදී යුගය, සමාජවාදී යුගය, ඊළඟට පූර්ණ කොමියුනිස්ට් යුගය. අපි දුවේ පුතේ පළවෙනි යුගය ගැන කතා කරමු මුලින්ම. ප්‍රාග් කොමියුනිස්ට් යුගය නැත්නම් ගෝත්‍රික සමාජය. මාක්ස්වාදීන් කියන්නේ පුතේ මේක ප්‍රාථමික සමාජයක්. මේ සමාජ ක්‍රමය තුල පෞද්ගලික දේපල ක්‍රමය, පන්ති ભેදය හෝ රාජ්‍ය තිබුණේ නැහැ. කල්ගත වනකොට විශාල ගෝත්‍ර විසින් කුඩා ගෝත්‍ර යටත් කරගන්නවා. ඒ යටත් කරගත්ත පිරිස වහලුන් හැටියට තබා ගන්නවා. මෙන්න මේ නිසා බිහි වෙනවා මොකද්ද? වහල් යුගය කියලා හඳුන්වනවා. දැන් එහෙනම් අපි දෙවැනි යුගයට එනවා. ඒ තමයි වහල් යුගය. දුවේ පුතේ වහල් යුගය මාක්ස්වාදීන්ට අනුව විශේෂ අවධියක්. මොකද්ද හේතුව? මේ යුගයේදී තමයි ප්‍රථම වරට රාජ්‍ය බිහි වුණේ. එහෙනම් ප්‍රාග් කොමියුනිස්ට් යුගයේදී රාජ්‍ය බිහි වුණේ නෑනේ. එහෙනම් ප්‍රථම වරට රාජ්‍ය බිහි වෙන්නේ මොන යුගයේදීද? වහල් යුගයේදී. එහෙනම් දැන් මාක්ස්වාදයට අනුව වහල් යුගය තුල පෞද්ගලික දේපල තියෙන්න ඕනේ. පන්ති ભેදය තියෙන්න ඕනේ. ඒ නිසානේ රාජ්‍ය බිහි වෙන්නේ. මොකද්ද පන්ති දෙක? එක පන්තියක් තමයි වහල් හිමියෝ. මේගොල්ලෝ ධනපතියෝ. දෙවෙනි කණ්ඩායම තමයි වහලුන්. ඒගොල්ලෝ තමයි නිර්ධන පන්තිය. ඔබ අහලා තියෙනවද දුවේ පුතේ වහල් යුගය ගැන? වහල් යුගයේදී වහල් හිමියෝ වහලුන්ගේ ශ්‍රමයේ සූරා කනවා.
කල්ගත වෙනකොට මෙන්න මේ සමාජ අසාධාරණයට එරෙහිව වහලු නැගී සිටිනවා. ඒ නිසා වහල් හිමියන් සහ වහලුන් අතර පන්ති අරගලයක් ඇති වෙනවා. ඊළඟට බිහිවෙන යුගය අපි හඳුන්වනවා වැඩවසම් යුගය කියලා. ඔබ අහලා තියෙනවා වැඩවසම් වාදය කියන්නේත් මේ අවස්ථාවම තමයි දුවේ පුතේ. වැඩවසම් යුගයේදී වහල් යුගය මෙන්ම පෞද්ගලික දේපල ක්‍රමය, පන්ති ભેදය සහ රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා. එතකොට වැඩවසම් යුගයේ පැවතුණු පන්ති දෙක මොකක්ද? රදල ඉඩම් හිමියෝ. මේගොල්ලෝ තමයි ධනපති පන්තිය කිව්වේ. ඒ වගේම ප්‍රවේණී දාසයෝ. මේගොල්ලෝ තමයි නිර්ධන පන්තිය කියලා හැඳින්වුවේ. අපි දන්නවා වැඩවසම් අවධියේදී රදල ඉඩම් හිමියෝ ප්‍රවේණී දාසයන්ගේ ශ්‍රමයේ සූරා කෑමක් සිද්ධ කරනවා කෘෂි කර්මාන්තය සඳහා. එක්තරා අවස්ථාවකදී මෙන්න මේ සමාජ අසාධාරණයට එරෙහිව ප්‍රවේණී දාසීන් නැගී සිටිනවා. ඒ නිසා රදල ඉඩම් හිමියන් සහ ප්‍රවේණී දාසයන් අතර පන්ති අරගලයක් ඇති වෙනවා කියලා තමයි මාක්ස්වාදීන් විග්‍රහ කරන්නේ. ඊළඟට එළමෙන යුගය අපි හඳුන්වනවා දුවේ පුතේ ධනවාදී යුගය කියලා. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ ධනවාදී යුගයත් මාක්ස්වාදීන්ගේ විග්‍රහයට අනුව වැදගත් අවධියක්. මොකද්ද මේකට හේතුව? දුවේ පුතේ ධනවාදී අවධියේදී අර පෙර පරිදිම පෞද්ගලික දේපල ක්‍රමයේ තියෙනවා. ඒ වගේම පන්ති ભેදේ තියෙනවා. ඒ නිසා රාජ්‍ය බිහිවීමත් අපි හඳුන ගන්නවා. එහෙනම් ධනවාදී යුගයේ හිටපු සමාජ පන්ති දෙක මොකක්ද? මාක්ස්වාදීන්ට අනුව කම්හල් හිමියන් සහ කම්කරුවෝ තමයි මේ කියන සමාජ පන්ති දෙක. කම්හල් හිමියෝ කියන්නේ ධනපති පන්තිය. එහෙම නැත්නම් දේපල හිමි පන්තිය. කම්කරුවෝ කියන්නේ නිර්ධන පන්තිය. එහෙම නැත්නම් පීඩිත පන්තිය. කම්හල් හිමියෝ මොකද කරන්නේ? කම්කරුවන්ගේ ශ්‍රමයේ සූරා කෑම කරනවා. ඒ කියන්නේ දුවේ පුතේ දවසේ වැඩි කාලයක් සේවයේ යොදවගෙන ඊටා සුළු වැටුපක් ගෙවනවා. මේක තමයි ශ්‍රමයේ සූරා කෑම කියන්නේ. ඉතින් දුවේ පුතේ මාක්ස්වාදීන් කියනවා කම්කරුවෝ මෙන්න මේ සමාජ අසාධාරණයට එරෙහිව පන්ති අරගලයක් ආරම්භ කරනවා. එහෙම නැත්නම් විප්ලවයක් ඇති කරනවා. ඉතිහාසයේ ප්‍රථම වරට මෙන්න මේ විප්ලවයේ ජයග්‍රහණයක් වෙනවා කාටද? කම්කරු පන්තියට. දැන් ඔබ කල්පනා කරන්න අපි වහල් යුගය ගැන කිව්වා, වැඩවසම් යුගය ගැන කිව්වා. ඒ අවධියවලදී තිබුණා පන්ති අරගලේ. හැබැයි නිර්ධන පන්තියට ජයග්‍රහණයක් තුනේ නෑ මේ අවස්ථාවවලදී. හැබැයි ඉතිහාසයේ ප්‍රථම වට ධනවාදී යුගයේදී කම්හල් හිමියන් සහ කම්කරුවන් අතර ඇතිවන පන්ති අරගලයෙන් ජයග්‍රහණය ලැබෙනවා කාටද? කම්කරුවන්ට. ඒ වගේම පාලන බලය දිනා ගන්නවා කම්කරු පන්තිය. මෙන්න මේ தත්ත්වය අපි හඳුන්වනවා විශේෂ නමකින් නිර්ධනයන්ගේ ආඥාදායකත්වය කියලා. මොකද දුවේ පුතේ ඒක හඳුන්වන විශේෂ නාමය නිර්ධනයන්ගේ ආඥාදායකත්වය. දැන් පැහැදිලි නේද එහෙමනම්? එහෙනම් ධනවාදී යුගයේ විශේෂත්වය මොකද්ද? ප්‍රථමවට විප්ලවයේ ජයග්‍රහණයක් වෙනවා කම්කරු පන්තියට පාලන බලය දිනා ගන්නවා. ඒක අපි හඳුන්වනවා නිර්ධනයන්ගේ ආඥාදායකත්වය කියලා. හොඳයි දුවේ පුතේ. ඊළඟට එළඹෙන යුගය හඳුන්වන්නේ සමාජවාදී අවධිය කියලා. මාක්ස්වාදීන් පෙන්වා දෙන අන්දමට ඊළඟ අවධිය වෙන්නේ සමාජවාදී අවධිය. මේ සමාජවාදී අවධියේදී පෞද්ගලික දේපල ක්‍රමය නැහැ. ඒ වෙනුවට ක්‍රියාත්මක වෙන්නේ පොදු දේපල ක්‍රමය. ඒ වගේම දුවේ පුතේ සමාජවාදී අවධියේදී රාජ්‍ය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන අරමුණු දෙකක් ඉටු කර ගන්න. මොකක්ද අරමුණු දෙක? එකක් තමයි සමාජවාදී ආර්ථිකයක් බිහි කර ගැනීම. දැන් සමාජවාදී පාලනයක් බිහි වුණානි කලින්. නමුත් සමාජවාදී ආර්ථිකයක් බිහි වෙලා නැහැ. නිසා සමාජවාදී ආර්ථිකයක් බිහි කරගන්න රාජ්‍ය අවශ්‍ය වෙනවා. ඊළඟ අවස්ථාව තමයි ධනවාදී නෂ්ටාවශේෂ මර්ධනය කිරීමට රාජ්‍ය අවශ්‍ය වෙනවා. ධනවාදී නෂ්ටාවශේෂ කියන එකෙන් අදහස් කරන්නේ දුවේ පුතේ විප්ලවයෙන් ඉතුරු වූ ධනපතියන් මර්ධනය කිරීම අවශ්‍ය වෙනවා. අර අපි කියවනේ ධනවාදී යුගයේදී විප්ලවයක් ඇති වුණා කියලා. එතකොට මේ විප්ලවයෙන් ඉතුරු වෙච්ච ධනපතියෝ ඉන්නවා. මේ අය මර්ධනය කරන්න ඕන වෙනවා. ඒ සඳහා රාජ්‍ය අවශ්‍ය වෙනවා. මෙන්න මේ අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා සමාජවාදී අවධියේදී රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා කියලා මාක්ස්වාදීන් හඳුන්වනවා. හොඳයි දුවේ පුතේ.
එමන අපි අවසාන අවධියට එනවා. ඒ තමයි කොමියුනිස්ට් අවධිය. එහෙම නැත්නම් පූර්ණ කොමියුනිස්ට් අවධිය. එහෙම නැත්නම් කොමියුනිස්ට් සමාජය කියලා අපි හඳුන්වනවා. දුවේ පුතේ සමාජවාදී අවධියේදී අරමුණු දෙකක් ඉටු කරගන්න බලාපොරොත්තු වුණානේ රාජ්‍ය පැවතීමෙන්. මේ අරමුණු දෙක ඉටු වෙලා ඉවරයි පූර්ණ කොමියුනිස්ට් යුගයේදී. එහෙමනම් පූර්ණ කොමියුනිස්ට් යුගයේදී රාජ්‍ය අනවශ්‍ය ආයතනයක් වෙනවා සමාජයට. මෙන්න මේ නිසා රාජ්‍ය ඉබේ අහෝසි වෙනවා කියලා මාක්ස්වාදීන් කියනවා. බලන්න දුවේ පුතේ පූර්ණ කොමියුනිස්ට් යුගය වෙනකොට සමාජයට රාජ්‍ය අනවශ්‍ය ආයතනයක් වෙනවා. ඒ නිසා රාජ්‍ය ඉබේම අහෝසි වෙනවා කියලා මාක්ස්වාදීන් කියනවා. ඒ නිසා මාක්ස්වාදීන්ගේ විග්‍රහයට අනුව රාජ්‍යයට අනාගතයක් නැත කියලා සම්භාව්‍ය මාක්ස්වාදීන් කියනවා. මොකද්ද කියන්නේ දරුවනේ? රාජ්‍යයට අනාගතයක් නැත කියලා. හැබැයි දුවේ පුතේ මේ සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ අර්ථකථනයට වෙනස් අර්ථයක් ඉදිරිපත් කරනවා V.I. ලෙනින්. එයා කියනවා රාජ්‍ය ඉබේ අහෝසි වෙනකම් බලා ඉන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය විප්ලවයක් මගින් අහෝසි කිරීම අවශ්‍යයි. ජනවාදී රාජ්‍ය ක්‍රමය විප්ලවයක් මගින් අහෝසි කිරීම අවශ්‍ය වෙනවා කියලා V.I. ලෙනින් කියනවා. ඒ සඳහා නායකත්වය දෙන්න ඕනි කවුද? කම්කරු පන්තිය කියලා ලෙනින් කියනවා. ඒ වගේ මේ සඳහා කමියුනිස්ට් පක්ෂය නායකත්වය දැරිය යුතුයි කියලා V.I. ලෙනින් කියනවා. හොඳයි දුවේ පුතේ. දැන් එනවා අපි ඊළඟට තවත් දේශපාලන මතවාදයක් ලෙස ලිබරල් න්‍යාය ගැන කතා කරනවා. තවත් දේශපාලන මතවාදයක් ලෙස ලිබරල් න්‍යාය ගැන කතා කරනවා. දුවේ පුතේ 17 වන සියවස අගභාගය වෙනකොට බටහිර යුරෝපය තුල පැතිරී ගිය නිදහස පිළිබඳ දේශපාලන මතවාදය අපි හඳුන්වනවා ලිබරල් වාදය කියලා. ඔබ දන්නවා දුවේ පුතේ ලිබර් කියන ලතින් වචනය මුල් කරගෙන තමයි ලිබරල් කියන පදය ගොඩ නැගුණේ. කොහොමුණත් ලිබරල් වාදීන්ට අනුව රාජ්‍ය යනු පොදු යහපත උදෙසා මිනිසුන් විසින් බිහි කරගත් සමාජ සංස්ථාවක් කියලා තමයි හඳුන්වන්නේ. පොදු යහපත උදෙසා මිනිසුන් විසින් ගොඩනගාගත් පොදු සමාජ සංස්ථාවක් හැටියට ලිබරල් වාදීන් රාජ්‍ය හඳුන්වනවා. කොහොමුණත් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ලිබරල් වාදීන්ට අනුව දුවේ පුතේ රාජ්‍ය බිහි වුණේ ඓතිහාසික සමාජ විකාශන ක්‍රියාවලියක් තුලින්. මෙතෙන්දී මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔබට අවශ්‍ය වෙනවා දුවේ පුතේ. ඇත්තටම ඓතිහාසික සමාජ විකාශනයක් තුලින් රාජ්‍ය බිහි වුණා කියලා කිව්වේ සමාජ විකාශනාත්මකවාදී. එහෙනම් ඓතිහාසික සමාජ විකාශන ක්‍රියාවලියක් එහෙම නැත්නම් පරිණාම ක්‍රියාවලියක් තුලින් රාජ්‍ය බිහි වුණා කියන එක මුලින්ම ඉදිරිපත් කරේ සමාජ විකාශනාත්මකවාදී. මේ අදහස ලිබරල් වාදීනුත් පිළිඅරන් තියෙනවා රාජ්‍යයේ බිහිවීම ලෙස. බලන්න ඔය උදාහරණේ පවුල, ගෝත්‍ර, සමාජය සහ රාජ්‍ය. එන මුලින් බිහිවන්නේ පවුල කියන එකකේ. පස්සේ කාලෙදි ගෝත්‍ර බිහි වෙනවා. පස්සේ කාලෙදි සමාජය බිහි වෙනවා. පස්සේ කාලෙදි රාජ්‍ය බිහි වෙනවා. එන ඔබට පේනවා ඓතිහාසික සමාජ විකාශන ක්‍රියාවලියක් මගින් තමයි රාජ්‍ය බිහි වෙලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා ලිබරල් වාදයේ මූලික ලක්ෂණ කීපයක්. ලිබරල් වාදයේ තුල අන්තර්ගත මූලික ලක්ෂණ කීපයක්. දුවේ පුතේ 17 වන සියවසේ අගභාගයේ ඉඳලා කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වරින් වර සංශෝධනය වෙලා ලිබරල් වාදයේ වර්ධනය වෙනවා. මේක තමයි පළවෙනි ලක්ෂණය. 17 වන සියවසේ අගභාගයේ ඉඳලා කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සංශෝධනය වෙලා වර්ධනය වෙලා තියෙනවා. දෙවැනි කරුණ තමයි ග්‍රීක දේශපාලන හා සමාජ චින්තකයන්ගේ අදහස් ලිබරල් වාදයේ සඳහා බලපාලා තියෙනවා. විශේෂයෙන්ම දුවේ පුතේ ඇරිස්ටෝටල්ගේ අදහස්. ඇරිස්ටෝටල් තමයි කියන්නේ මිනිසා විසින් මිනිසාගේ සුභ සිද්ධිය වෙනුවෙන් බිහි කරගත් උත්තරීතර සංවිධානය රාජ්‍ය කියලා. කොහොමද? මිනිසා විසින් මිනිසාගේ සුභ සිද්ධිය වෙනුවෙන් බිහි කරගත් උත්තරීතර සංවිධානය රාජ්‍ය කියලා කියන්නේ කවුද? ඇරිස්ටෝටල් විසින්. මෙන්න මේ ඇරිස්ටෝටල්ගේ මතය ලිබරල් වාදීන් තවදුරටත් ඉදිරියට ගෙනියනවා. ඊළඟ සාධකයේ තමයි සමාජ සම්මුතිවාදය සහ සමාජ විකාශනාත්මක වාදයේ අදහස් ලිබරල් වාදයට බලපාලා තියෙනවා.
ඊළඟ එක තමයි දුවේ පුතේ නූතන ලිබරල් මූලධර්මات මේකට බලපාලා තියෙනවා. විශේෂයෙන්ම ජෝන් ලොග්ගේ පුද්ගල නිදහස, දේශපාලන නිදහස, දේපල පිළිබඳ නිදහස කියන අදහස් ලිබරල් වාදයේ තුල අන්තර්ගත වෙනවා. ඒව අපි හඳුන්වනවා නූතන ලිබරල් මූලධර්ම කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට ලිබරල් වාදයේ වර්ධනය ගැන කතා කරනවා. දුවේ පුතේ ලිබරල් වාදයේ වර්ධනය අපි අවධි 3ක් යටතේ හඳුනා ගන්නවා. සම්භාව්‍ය ලිබරල් වාදය, පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය, නව ලිබරල් වාදය. සම්භාව්‍ය ලිබරල් වාදය, පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය, නව ලිබරල් වාදය. සම්භාව්‍ය ලිබරල් වාදය අපි තවත් නම් කීපයකින් හඳුන්වනවා. රාජ්‍ය නිර්බාධවාදය, පැරණි ලිබරල් වාදය, පොලිස් රාජ්‍ය ක්‍රමය. 17 වන සියවසේ අගභාගයේ සිට 20 වෙනි සියවසේ මැද භාගයේ දක්වා සම්භාව්‍ය ලිබරල් වාදයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දුවේ පුතේ පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය හඳුන්වනවා තවත් නමකින් සුබ සාධන රාජ්‍ය සංකල්පය. 20 වෙනි සියවසේ මැද භාගයේදී තමයි මේ සංකල්පය ආරම්භ වෙන්නේ. තුන්වෙනි අවස්ථාව තමයි නව ලිබරල් වාදයේ එහෙම නැත්නම් අවම රාජ්‍ය සංකල්පය කියලා අපි හඳුන්වන්නේ. ඔන්න ඔය විදිහට අපිට ලිබරල් වාදයේ වර්ධනය හඳුන ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් අපි මුලින්ම නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමය එහෙම නැත්නම් සම්භාව්‍ය ලිබරල් වාදය ගැන කතා කරනවා. 18 වෙනි සියවසේ සිට 20 වෙනි සියවස දක්වා උතුරු ඇමරිකාව, ඒ වගේම යුරෝපය තුල විශේෂයෙන්ම යුරෝපය තුල ක්‍රියාත්මක වුණේ නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමය. නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමය තුලින් බලාපොරොත්තු වුණේ පුද්ගලයාගේ පෞද්ගලික නිදහස සහ ආර්ථික නිදහස ඇති කර ගැනීම සඳහා රාජ්‍යයේ මැදිහත් වීම හැකිතාක් දුරට අවම මට්ටමින් පවත්වාගෙන යන්න. පුද්ගලයාගේ පෞද්ගලික නිදහස සහ ආර්ථික නිදහස ඇති කර ගැනීම සඳහා රාජ්‍යයේ මැදිහත් වීම හැකිතාක් දුරට අවම මට්ටමකින් තබා ගැනීම තමයි නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමයෙන් බලාපොරොත්තු වුණේ. ඒ සඳහා දේශපාලන මුහුණුවර ලිබරල් වාදයෙන් සැපෙව්වා. ඒ සඳහා න්‍යායාත්මක පදනම ජෝන් ලොක් විසින් සිවිල් සමාජයට සම්මුති දෙකක් කියන කෘතියෙන් ලබා දෙනවා. ඒ වගේම දුවේ පුතේ ආර්ථික මුහුණුවර සපයන්නේ රාජ්‍ය නිර්මාදවාදයේ තුලින් ඒ සඳහා ඇඩම් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝ කියන දාර්ශනිකයෝ වැදගත් වුණා. ඒ වගේම නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ පෞද්ගලිකවාදය. පෞද්ගලිකවාදය 17 වන සියවස වෙනකොට යුරෝපය තුල ගොඩනැගුණු දේශපාලන මතවාදයක්. මේ මතවාදය තුලින් පුද්ගලයා සහ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ගැන කතා කළා. ඒ වගේම අඩුවෙන්ම වැඩ කරන රාජ්‍ය හොඳම රාජ්‍ය කියලා තමයි නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමයේදී හඳුන්වන්නේ. දුවේ පුතේ අඩුවෙන්ම වැඩ කරන රාජ්‍ය කිටකින් අදහස් කරේ අඩුවෙන්ම මැදිහත් වන රාජ්‍ය කියන එක. පුද්ගලයාගේ කටයුතු වලට රාජ්‍ය අවමයෙන් මැදිහත් වුනහම පුද්ගලයාගේ නිදහස ඇති වෙනවා කියලා මේ මතවාදයෙන් තර්ක කළා. ඒ වගේම දුවේ පුතේ රාජ්‍ය මුළුමනින්ම ආර්ථිකයට මැදිහත් නොවිය යුතුයි කියන එක තමයි නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමයෙන් කිව්වේ. වෙනත් විදිහකින් කියනවා නම් කාර්මික ධනවාදී ආර්ථිකයට රාජ්‍ය මැදිහත් නොවිය යුතුයි. මේක හඳුන්වන සංකල්පය තමයි නිර්මාදවාදී රාජ්‍ය කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම දුවේ පුතේ රාජ්‍යයේ කාර්යභාරය හැටියට හැඳින්වුවේ රටේ නීති හා සාමය ආරක්ෂා කිරීම. ඒ නිසා අපි හඳුන්වනවා මේක පොලිස් රාජ්‍ය ක්‍රමය කියලා. මොකද රටේ නීති හා සාමය ආරක්ෂා කිරීම පැවරෙන්නේ පොලිස් කාර්යයටනේ. ඒ නිසා තමයි පොලිස් රාජ්‍ය ක්‍රමය කියලා හැඳින්වුවේ. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරනවා පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය. එහෙම නැත්නම් සුබ සාධන රාජ්‍ය සංකල්පය. දුවේ පුතේ 20 වෙනි සියවස මැද භාගයේ වෙනකොට නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමයේ පැවැත්මට අභියෝග එල්ල වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔක තව විදිහකින් කියනවා නම් ධනපති රාජ්‍ය ක්‍රමයේ පැවැත්මට අභියෝග එල්ල වෙන්න පටන් ගන්නවා. මොකද්ද හේතුව? හේතුව තමයි දුවේ පුතේ දැන් අපි දන්නවා අවුරුදු 200කට වැඩි කාලයක් නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමයේ ක්‍රියාත්මක වුණානේ. මේ කාලය තුලදී ධනපති පන්තිය නැත්නම් කම්හල් හිමියෝ උපරිම ලාභ ලබා ගැනීමේ අරමුණෙන්
කම්කරුවන්ගේ ශ්‍රමයේ සූරා කෑවා. ඒ නිසා අතිබහුතර සාමාන්‍ය ජනතාව විවිධ සමාජීය ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ආහාර, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, නූගත්කම, මන්ද පෝෂණය, ඒ වගේම ජනවාර්ගික අර්බුද. මෙන්න මේ වගේ කරුණු නිසා සමාජයේ අතිබහුතර පිරිසක් පීඩාවටපත් වෙනවා. මෙන්න මේකට විකල්පයක් හැටියට තමයි සුබ සාධන රාජ්‍ය සංකල්පය ඉදිරිපත් වුණේ. කොහොමද? සුබ සාධන රාජ්‍ය සංකල්පය. මේ සුබ සාධන රාජ්‍ය සංකල්පයෙන් කිව්වදුවේ පුතේ පීඩාවට පත්වලා ඉන්න අතිබහුතර සාමාන්‍ය ජනතාවගේ සුබ සාධනයේ ඇති කිරීම රාජ්‍යයේ ප්‍රධාන වගකීම කියලා. එහෙම නැත්නම් මේ පීඩාවට පත්වලා ඉන්න ජනතාවගේ සුබ සාධනයේ ඇති කිරීම සඳහා රාජ්‍ය අපකැප විය යුතුයි කියලා මේ සංකල්පයෙන් කිව්වා. කොටින්ම කියනවා නම් උප්පන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා සෑම කටයුත්තකදීම රාජ්‍ය මැදිහත් වෙලා පුරවැසියාගේ සුබ සාධනයේ ඇති කළ යුතුයි කියන එක තමයි දුවේ පුතේ මේ සංකල්පයෙන් කියුනේ. අපි ළඟට කතා කරනවා නව ලිබරල් වාදයේ එහෙම නැත්නම් අවම රාජ්‍ය සංකල්පය පිළිබඳව. දුවේ පුතේ අවම රාජ්‍ය සංකල්පය සංකල්පයක් ලෙස එළි දකින්නේ 1970 දශකයේදී. නමුත් මේක ක්‍රියාත්මක වෙන්නේ 1980 දශකයේදී. අපි දකිනවා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මුල් කරගෙන තමයි මේ සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. අපි බ්‍රිතාන්‍ය ගත්තොත් මාගට් තැචර් කියන අගමැතිවරයෙකුගේ මූලිකත්වයෙන්, ඇමරිකාව ගත්තොත් රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අවම රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක වෙනවා. අවම රාජ්‍ය සංකල්පයේ ආදර්ශ පාඨයේ උනේ අඩුවෙන්ම පාලනය කරන රාජ්‍ය හොඳම රාජ්‍ය කියලා. අඩුවෙන්ම පාලනය කරන රාජ්‍ය හොඳම රාජ්‍ය කියලා. ඒක පැහැදිලි කරනවා නම් දුවේ පුතේ තවදුරටත් ආර්ථික හා සමාජ කටයුතු වලට අවම මැදිහත් වීමක් කරන රාජ්‍ය අපි හඳුන්වනවා අවම රාජ්‍ය කියලා. ආර්ථික කටයුතු සහ සමාජ කටයුතු වලට අවම මැදිහත් වීමක් කරන රාජ්‍ය අපි හඳුන්වනවා අවම රාජ්‍ය කියලා. ඒක තවදුරටත් විස්තර කරනවා නම් දුවේ පුතේ අපිට කරුණු දෙකකින් මේක විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණයේ ඉක්මවා යන ආකාරයෙන් ආර්ථික කටයුතු පාලනය කරන්න රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිෂ්පාදනය, බෙදා හැරීම මේ කටයුතු පාලනය කරන්න රාජ්‍ය අනවශ්‍ය ආකාරයට මැදිහත් වෙන්නේ නැහැ. ඒ වගේම සමාජයේ සියලු දෙනාට සුබ සාධනය සපයන්න රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ. දැන් සුබ සාධන රාජ්‍ය ක්‍රමයේදී සියලු දෙනාට සුබ සාධනය කරන්න රාජ්‍ය මැදිහත් වෙනවානේ. මෙතනදී එහෙම නෙවෙයි. මෙතනදී සුබ සාධනයට මැදිහත් වෙනවා අත්‍යවශ්‍ය ටික දෙනෙකුට සුබ සාධනය කරන්න. උන් ඔය නිසා විචාරකයෝ කියනවා අවම රාජ්‍ය ක්‍රමය කියන්නේ නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමය සහ සුබ සාධන රාජ්‍ය ක්‍රමයේ අතරමැදි ලක්ෂණ සහිත රාජ්‍ය ක්‍රමයක් කියලා. නිර්මාදවාදී රාජ්‍ය ක්‍රමය සහ සුබ සාධන රාජ්‍ය ක්‍රමයේ අතරමැදි ලක්ෂණ සහිත රාජ්‍ය ක්‍රමයක් හැටියට අපි හඳුනා ගන්නවා අවම රාජ්‍ය ක්‍රමය. හොඳයි දුවේ පුතේ. අද දවසේදී අපි රාජ්‍ය සම්බන්ධ න්‍යායික ප්‍රවේශ ගැන කතා කළා. ඉතින් දුවේ පුතේ ඔබට අද දවසේ පාඩම නැවත බලන්න අවශ්‍ය නම් channel NIE ඔස්සේ YouTube හරහා මේ පාඩම ඔබට නැවත බලන්න පුළුවන්. අද දිනේදී අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. ඒ නිසා අපි නැවතත් සුපුරුදු පරිදි වෙනත් දිනකදී හමු වීමේ බලාපොරොත්තු වෙමින් අදින් සමු ගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.